මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අරමුණු පෙරදරි කොටගෙන අතුරුගිරිය බොරළුගොඩ ජයන්ති පාරේ අංක 343 දරණ නිවසේ පදිංචි වසන්ත රත්නකුමාර බොරළුගොඩ මහතා සහ නිරෝපා මුණසිංහ ආරච්චි මහත්මිය විසින් ලක්හඬ බුද්ධ රශ්මී විශේෂ ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධුරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥාන දීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ බුද්ධ රශ්මී පොහෝදා විශේෂ ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දුරුතු පුන් පොහෝ දවසේ 2022 විවාහාරික වර්ෂය ආරම්භ වෙලා මේ ජනවාරි මාසේ මුල්ම පුන් පොහෝ දවස දුරුතු පුන් පොහොය. ඔබ හැමදෙනාම ඔබේ ජීවිතයට අද දවස පුරාම පින්දහම් කටයුතු වල යෙදিলা සීලාදී ගුණධර්මයන් දියුණු කරගෙන බොහෝ පිරිසක් උපෝසත සීලේ සමාදන් වෙලා උපෝසත සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරලා සමහරු පන්සිල් සමාදන් වෙමින් හෝ ගෙදර හිටියත් බණහලා බුදුන් වැඳලා අනේ අද පොය දවස නේද කියලා තමන්ගේ ජීවිතයට වෙනදාට වඩා බොහෝ ගුණධර්ම පුරාගත් දවසක්. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසන භූමියේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ, රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානේ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අපි සාමාන්‍යයෙන් කියනවා දහසක් බුදුන් බුදුවන හිමිදිරි උදෑසන කියලා. හැම බුදු කෙනෙක්ම නැගෙනහිර දිසාවට මුහුණලා ඉර උදාවත් සමගමයි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා. සමගම අරුණෝදයා සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා වජිනාසනයේ මත සතියක් ඒ ඉරියව්වෙම වැඩ සිටියා. දැන් මම බුද්ධත්වයට පත් වුණා නේද කියලා නැකිටලා උන්වහන්සේ වෙන කොහෙවත් වැඩියේ නැහැ. සතියක් පුරා ඒ ආසනයේ මතම උන්වහන්සේ වැඩ සිටියා. විමුක්ති සුව විඳින්මින් වැඩ සිටියා. හැබැයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදුණා. දසදහසක් ලෝක ධාතු වල දෙවිවරු ප්‍රීති ഘോഷා කරන්න පටන් ගත්තා. මේ තුන් ලෝකේටම නිවන් දොර විවර වෙන ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා කියලා.
නමුත් උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ඒ ඉරියව්වෙම තවමත් නැකිටින්නවත් නැතුව වජිරාසනීම වැඩඉන්නකොට. ඇතැම් හිත දකින්න බැරි දෙවිවරුණත් හැමෝටම කෙනෙකුගේ හිත දකින්න තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්කමක් නෑ. මහා පින් ඇති මහේශාක්‍ය දේවතාවරු බොහොම බල සම්පන්න දෙවරුන්ට කෙනෙක්ගේ හිත දකින්න පුළුවන්. එනිසා දෙවියන් අතර ඇතැම් පිරිසක් තාම උන්වහන්සේ බුදු වෙලා නෑ. ඒ නිසාන උන්වහන්සේ තාමත් ඔයි වැඩඉන්නේ. තාම උන්වහන්සේ වීරිය වඩනවා. එතකොට අනිත් දෙවරු කියනවා නෑ නෑ උන්වහන්සේ බුද්ධත්වයට පත් වනා. උන්වහන්සේ බුදු වෙලා ඔය වැඩඉන්නේ විමුක්ති සුවවිඳමින් වැඩඉන්න. බුදුරජාණන් වහන්සේ පළවෙනි සති අවසානයේ දකිනවා බුදු ඇසින් දෙවියන් අතර අදහස් දෙකක්. මෙන්න මේ දෙව් බමුන්ගේ යම් සැකයක් ඇති වුණානං ඒ සැකේ දුරු කිරීම පිණිස බෝධි මූලෙන් අහසට පැනනැගලා බුදු කෙනෙකුට පමණක්ම කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරි යමා මහ පෙළහර පෑම සිදු කරා. මේ යමා මහ පෙළහර පෑම ගැන ඔබ නොෙක් තැන්වල අහල ඇති පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ අපි කියන යමක මහා ප්‍රාතිහාරි කියලා කියනවා යමා මහ පෙළහර පෑම කියනවා. උන්වහන්සේ අවස්ථා කීපයකද මේ යමා මහ පෙළහර පෑම සිදු කරා. එක අවස්ථාවක් තමයි බුදු වෙලා පළවෙනි සති අවසානයේ මේ දෙව් බමුන්ගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑව. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවුරුද්ධකට පස්සේ බුද්ධත්වයෙන් කපිල වස්තුපුරයට සාක්‍ය ජනපදයට වැඩම කරපු වෙලාවේ. සාක්‍ය වංසිකයන්ගේ මානය දුරු කරන්න නීග්‍රෝධාරාම භූමිය තමන්ගේ ඥාතීන් ඉදිරිපිට සාක්‍ය කෝලිය වංසිකයන් ඉදිරිපිට යමා මහ පෙළහර පෑමක් සිදු කරා. ඊළඟට උන්වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ අභියෝග භාරගෙන ගන්ධබ්බ රුක්කමූලේ අසල යමා මහ පෙළහර පාල තමයි දෙව්ලෝට වැඩම කරේ අභිධර්ම දේශනා විජම්බන දේශනා කරන්න. ඊළඟට පාටික සමාගමේදී එතනත් යම් මිත්‍යාදෘෂ්ටික බමුණෙක්ගේ අභියෝගයක් තුළ බුදුරජාණන් වහන්සේ මේ පාටික සමාගමේදී ඒ ස්ථානයේදී යමා මහ පෙළහර පෑමක් සිදු කරා. උන්වහන්සේ යමා මහ පෙළහර පෑව. ඔය වගේ අවස්ථා ගණනාවක තමයි බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම ගැන අපිට ධර්මයේ සඳහන් වේ. මේ යමක මහා ප්‍රාතිහාරය ගැන අපි චුට්ටක් තේරුම් ගමු. බොහෝ දෙනෙක් මේ බුදුහාඳුරු ගිනි දැල් විහිදෝගෙන ජලදහරා විහිදෝගෙන යමා මහ පෙළහර පෑවා කීවට මේක කොහොමද සිද්ධ වුණේ කොහොමද වෙන්නේ මේක කොයි වගේ දෙයක්ද බොහෝ දෙනෙකුට දැනුමක් වැටහීමක් නෑ. පිංහතුනි බුදුරජාණන් වහන්සේට වේගයෙන් සමාපatti දෙකකට සමවදින්න පුළුවන්. හැබැයි පුංචි වෙන හැබැයි එක හොයන්න බෑ. උන්වහන්සේට ඉතාම වේගෙන් සමාපatti දෙකකට සමවදිනවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාපatti දෙකක්. තේජෝ කසිනයයි ආපෝ කසිනයයි. තේජෝ කසිනෙන් ගිනි දැල් විහිදවන්න පුළුවන්. ආපෝ කසිනයට සමවැදිලා ජල දහරා විහිදවන්න පුළුවන්. දැන් අපි කවුරුත් දන්නවන ගින්නයි ජලයයි කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. එදකොට මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාපatti වසයෙන් සමවැදිලා ඒ කසිනයන්ට උන්වහන්සේගේ බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝනවා ඒ සැනින් ජල දහරාවකුත් විහිදෙන. එක පාරට කෙනෙකුට මේ එකවර වෙනවා වගේ පේන්නේ හැබැයි උන්වහන්සේ වේගෙන් මේ සමාපatti දෙකට වෙන වෙනම සමවදින. එක අවස්ථාවක උන්වහන්සේ ශරීරය දෙපසට බෙදාගෙන වම් පසින් ගිනි දැල් විහිදේනවා. දකුණු පසින් ජලදහරා විහිදෙන විදිහට පෙළහර පාන. බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ ඉන්නවා උන්වහන්සේගේ බුදු සිරුරේ එක පැත්තකින් ගිනි දැල් විහිදෙනවා අනික් පසින් ජලදහරා විහිදෙනවා. ඊළඟට උන්වහන්සේ ඉනෙන් උඩ කොටසෙන් ගිනි දැල් විහිදෙන්න ඉනෙන් යට කොටසෙන් ජලදහරාවන් විහිදෙන විදිහට ප්‍රාතිහාර පාන. මේ සමාපatti දෙක මාරුවෙන් මාරුවට සමවදිනකොට ඉනෙන් උඩ කොටසෙන් කලින් ගිනි දැල් විහිදුනානම් ඊළඟට ජලදහරාවක් විහිදෙනවා ඒ කොටසේ. ඉනෙන් යට කොටසෙන් ජලදහරාවක් විහිදුනානං ඊළඟ වතාවේ ගිනි දැල් විහිදෙනවා. එදකොට මෙන්න මේ විදිහ මහා පුදුම ප්‍රාතිහා මේ ප්‍රාතිහාරය මතක තියාගන්න මුගලන් හාමුදුරුවන්ටොත් බෑ. ඔබ අහලා ඇතින් මේ බුද්ධ ශාසනයේ
이르දිවන්තයන්ගෙන් අග්‍රම කෙනා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ එක එක ප්‍රාතිහාර පාන්න පුළුවන්. හැබැයි යමා මහ පෙළහර පාන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි. බුදු කෙනෙකුට පමණක්ම කළ හැකි අසිරිමාත්ම ප්‍රාතිහාරයේ තමයි යමා මහ පෙළහර පෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වං කණෙන් ගිනි දැලක් විහිදවනවා, දකුණු කණෙන් ජලධාරාවක් විහිදවන. මේ සමාපatti දෙක මාරුවෙන් මාරුවට සමවදිනකොට වං කණෙන් ගිනි දැල් විහිදෙනවා, ජලධාරාව විහිදෙනවා. ඔය මාරුවෙන් මාරුවට දෙපසට සිදුවෙනවා. ඊළඟට වන් නාස්පුඩුවෙන් ගිනි දැලක් විහිදෙනකොට දකුණු නාස්පුඩුවෙන් ජලධාරාවක් විහිදෙනවා. මේ තමයි තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් සමවදිමින් බුදු කෙනෙකුට කරන්න පුළුවන් අසිරිමත්ම පෙළහර. මතක තියාගන්න, සාමාන්‍ය සද්ධාාවක් නැති, දැනුමක් නැති, ධර්මය අහපු නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕ කොහොමද කරන්නේ, ඔහොම වෙන්නේ කොහොමද? පිංගතුනි, 이르දි විෂය අචින්ත්‍යයි. බුද්ධ විෂයත් අචින්ත්‍යයි. ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ හැකියාවන් බුද්ධ විෂය ඔබට මට අපි කාටවත් මේ මනුස්ස ලෝකේ සාමාන්‍ය මිනිස්සෙකුට අඩුම ගානේ සෝවාන් කෙනෙකුට, සකදාගාමී කෙනෙකුට, අනාගාමී කෙනෙකුට, රහතන් වහන්සේලාටවත් බුද්ධ විෂය පරිපූර්ණව තේරුම් ගන්න බෑ. බුදු කෙනෙක් ගැන පරිපූර්ණව වැටහෙන්නේ තවත් ලෞතර බුදු කෙනෙකුට පමණයි. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරන මහණෙනි, ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු ගුණ කල්පයක් පුරා ආයුෂ ඇති බුදු කෙනෙක් වෙන කිසිම දෙයක් දේශනා නොකර බුදු ගුණම දේශනා කර, වෙන කිසිවක් කියන්නේ නැතුව බුදු ගුණ ගැනම විස්තර කර කර දහම් දේශනා. කල්පේ පුරාම බණ කියනවා. ඒ කල්පේම අවසන් වුණත් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපිට තේරෙනවා අපි මේ දන්නේ මොනවද? අපි දන්නවා, අපි බුදු ගුණ දන්නවා කියලා කිව්වට අපි දන්නේ ඊටාම අල්පයයි, ඊටාම ස්වල්පයයි. බුදු ගුණ අචින්ත්‍යයි. අචින්තියේසු පසන්නාන විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්ත්‍ය බුදු ගුණ ගැන අපට හිත පහදවන්න පුළුවන් නම් ලැබෙන විපාකයක් අචින්ත්‍යයි. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ බුද්ධ විෂය අචින්ත්‍යයි, 이르දි විෂය. මේ 이르දි ප්‍රාතිහාර සාමාන්‍ය මිනිස්සේ ඕක කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? ඒක කරන්නේ කොහොමද? එහෙම හිත ගියොත් එයාගේ හිත විපිලිසර වෙන්නත් පුළුවන්. එයාට මේ විෂය වටහා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසායි අචින්ත්‍යයි කියන්නේ. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අවසානයේ රෝම කූප අතරින් පවා එක් රෝම කූපයකින් ගිනි දැලක් විහිදෙනකොට අනිත් පස රෝම කූප වලින් ජල ධාරා විහිදවන. මේ හිතා ගන්නවත් බැරි බුදු කෙනෙකුටම කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්ය යමා මහ පෙළහර පෑම. බුද්ධත්වයෙන් පළවෙනි සතිය අවසානයේ බෝධි මූලෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑම සිදු කරා. ඊළඟට බුද්ධත්වයෙන් දෙවනි සතියේ බෝධීන් වහන්සේට සතියක් නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුවා. තමන් වහන්සේ මව් කුසින් බිහි වෙන දවසේම වජිරාසනෙන් පැන නැග්ග බෝ අංකුරේ, ඇසතු බෝධියේ බෝ අංකුරේ. උන්වහන්සේ වසර 29ක් ගිහි ජීවිතේ ගත කරා රාජ කුමාරයෙක් හැටියට. අභිනිෂ්ක්‍රමණය කළ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරමින් උන්වහන්සේ බුද්ධත්වයේ පිණිස මහා කැපකිරීමක්, වීරියක් වැඩුවා අවුරුදු 6කට ආසන්න කාලයක්. ඊළඟට උන්වහන්සේ එදා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන සුජාතාවගේ කිරිපිඩු දානෙත් වළඳලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. අන්නේ බෝධීන් වහන්සේ සෙවණි තමයි උන්වහන්සේ ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. තමන් වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච, තමන්ට බුද්ධත්වයට පත් වෙන්න සෙවණ දීපු, බුදු වෙලා සතියක් සම්බුදු පහසින් පූජනීයත්වයට පත් වෙච්ච ඒ උදුම් හැම බුදු කෙනෙක්ගේම ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේලාට බෝධීන් වහන්සේ නමක් ඔය විදිහටම වජිරාසනය ළඟින් පැන නගින. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බෝධියට කෘතගුණ සැලකීමක් හැටියට, ගෞරවයක් හැටියට මේ තුන් ලෝකයාටම බුදුහාමුදුරුව වෙනුවෙන් වැඳුම් පිදුම් කරලා අනාගතයේ මේ බෝධීන් වහන්සේ තුලින් පින් කර ගැනීම පිණිස
බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනිම බෝධීන් වහන්සේට බෝධි පූජාව කරේ. අපිට බෝධි පූජා කියපුවා මතක්කෙන මේ පැන් කලයක් අරගෙන බෝධිය වටේ යන එක සාදු සාදු කී පෙරහැරක යන එක බෝධීන් වහන්සේට මල් ලිහින එකක් හරි මල් පූජා කරන එකක් හරි කිරියාහාර තියෙන එකක් හරි ඔය පූජා කොච්චර ලේසිද අපි කොච්චර බෝධි පූජා තියලා ඇද්ද හැබැයි බෝධීන් වහන්සේ දෙස එකම ඉරියව්වකින් බලාගෙන අඩු ගානේ හෙල්ලෙන්නේ නැතුව නෙමෙයි ඇවිදින්න නැතුවත් නෙමෙයි ඇසිපිය නොහෙලා ඔබ හිතන්න ඇසිපිය නොහෙලා ඉන්න පුළුවන්ද කියලා සාමාන්‍ය කෙනෙකුට උත්සාහ කරලා බලන්න පොඩි වෙලාවක් හිතාගෙන ඉන්නව නෑ මං ඇහිපිල්ලම් ගහන්නේ මං ඇසිපිය හෙලන්නේ දන්නේම නෑ ඇසිපිය හෙලෙනවා ඒක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් හැබැයි බුදුරජාණන් වහන්සේ නේත්‍ර පූජාවක් පැවැත්වුවා කියන අපි කරන බෝධි පූජාව වගේ නෙමෙයි නේත්‍ර පූජාවකින් සතියක් බෝධීන් වහන්සේට පූජා පවත්වමින් බෝධීන් වහන්සේට කෘතගුණ සැලකුවා. ඊළඟට තුන්වෙනි සතියේ රුවන් සක්මනේ යෙදුණා. උන්වහන්සේ අර බෝධීන් වහන්සේ අනිමිස ලෝචන නේත්‍ර පූජාව සිදු කරපු ස්ථානයත් අතර රුවන් සක්මනක් මවාගෙන උන්වහන්සේ රුවන් සක්මනේ යෙදුණා. සතියක් ධර්මයේ පරම ගාම්භීර කොටස් මෙනෙහි කර කර අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කරමින් සතියක් රුවන් සක්මනේ යෙදුණා. හතරවෙනි සතිය උන්වහන්සේ රුවන් ගේ මත ඒ ගේ වුණත් ධර්මයේ සඳහන් වෙන්නේ සක්‍ර දෙවියන් තමයි රුවන් ගේ මවන්නේ. සක්‍ර දෙවියන් මවල ආරාධනා කරන ස්වාමිනී මේ මත වැඩ ඉඳලා ඒ ධර්මයේ පරම ගාම්භීර කොටස ඔබ වහන්සේ මෙනෙහි කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ මෙනෙහි කරන්න සූදානම් වෙන වෙලාවේ වැඩ ඉන්නේ කොතනද කියලා හිතනකොට සක්‍ර දෙවියන් රුවන් ගේ මවනවා. ඒ මත වැඩ ඉඳලා ධර්මයේ පරම ගාම්භීරම කොටස තමන් අවබෝධ කරගත්තේ ධර්මයේ පරම ගාම්භීර අභිධර්මයේ ප ဋ ාණ ප්‍රකරණය මෙනෙහි කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත්වෙමින් මේසා පරම ගාම්භීර මහා උතුම් ධර්මයක් නේද? මේ උතුම් බෝධි මූලයේදී මා අවබෝධ කරේ කියලා මෙනෙහි කරද්දී උන්වහන්සේගේ ශරීරයෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි ධාරා විහිදෙන්න පටන් ගත්තා. පින්වතුනි බුදු වෙලා හතරවෙනි සතිය තමයි බුදු සිරුරෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි ධාරා විහිදෙන්නේ. ඒ හතරවෙනි සතියේ රුවන් ගේ මත වැඩ ඉඳලා ඒ ධර්මයේ පරම ගාම්භීරම කොටස් මෙනෙහි කරද්දී ඊළඟට පස්වෙනි සතියේ අජපාල නුගරුක මුල අන්න එතනදී විශේෂ දෙයක් වෙනවා. උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා මේ ධර්මයේ පරම ගාම්භීරයි. හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් තුලින්මයි සතුට හොයන්නේ. කෙලෙස් තුලමයි ජීවත් වෙන්නේ. මේ පරම ගාම්භීර ධර්මයේ මේ මිනිස්සු අවබෝධ කරගනීවි දෝ කියලා ලෝකෙ දිහා බලලා උන්වහන්සේ හිතුවා. ওই සිතුවිල්ල ඇති වෙනකොටම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් බඹලොවට අධිපති මේ තුන් ලෝකේම ඉහළම මනුස්ස දිව්‍ය බ්‍රහ්ම බුදු කෙනෙක් පහළ වෙන්නේ අපි කියන තුන් ලෝකාග්‍ර මේ තුන් ලෝකයාටම නිවන් මඟ පෙන්නනවා. ඉහළම බ්‍රහ්ම තලයේ බ්‍රහ්ම දෙවියන්ගේ අධිපති දෙවියන් මහා බ්‍රහ්ම දෙවියන් සැනින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා උක්කුටියෙන් වැඳගෙන අපි සාමාන්‍ය කියන එක දණක් පොළොවට තියලා උක්කුටියෙන් ඉඳ ගන්නවා කියලා. ඒ විදිහට ඉඳගෙන වැඳගෙන ආරාධනාවක් කරන් නිදුකානන් වහන්සේ දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකට ලියුණොත් මේ ලෝකයාම නැසී යාවි වෙනසී යාවි. නිදුකානන් වහන්සේ දහම් දෙසන සේක්වා. මේ ධර්මය අවබෝධ කරගන්න පින් ඇති අය මේ ලෝකෙ පහළ වෙලා ඉන්නවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මෙච්චර මේ පාරමී පුරාගෙන ආවේ මේ කවුරුත් කියන්න ඕනේ නැනේ උන්වහන්සේට බණ කියන්නේ. උන්වහන්සේ පෙරම් පිරුවේ ලෝක සත්වයාට දහම් දෙසන්නනේ කියලා. පින්වතුනි මේ කාරණා සියලු බුදුවරුන්ට සාධාරණ දේවල්. අපිට එක එක්කෙනාට මේ හිතෙන සමහර පඬිත බුදුහාමුදුරන්ටත් එහා ගිය පඬිත අදහස් ඔළුවට ඇවිල්ලා ඒවා තර්ක කර කර හිතන වාද විවාද කරන සමාජයක් තියෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්න මේ හැම බුදු කෙනෙකුට මේක ආරාධනය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි බෝසතාණන් වහන්සේට දෙව්ලොවදී දෙවියන් ආරාධනා කරනවා.
සක්‍ර දෙවියන් පිරිවරාගෙන ඇවිල්ලා ආරාධනා කරනවා මහා වීරයන් වහන්සේ උප්පජ්ජ මාතු කුච්චියන් මිනිස් මව්කුසක දැන් ගිහින් උපදින්න. ඔබ වහන්සේට ඒකට කාලයයි. මව්කුසින් බිහි වෙලා උතුම් ධර්මය නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන්න මනුලොවට දැන් වඩින්න කාලයයි කියලා මනුස්ස ලෝකෙට එන්න ආරාධනය කරන්නේ දෙවියන්. ඊට පස්සේ තමයි පස්මහා බැලුම් බලලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. බුදු වුණාට පස්සේ මේ තුන් ලෝකෙම මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන මේ තල තුනේම ඉහළම බ්‍රහ්ම තලයේ අධිපති දෙවියන් තමයි තුන් ලෝකයක් වෙනුවෙන් ආරාධනයක් කරනවා නිදුකානන් වහන්සේ දහම් දෙසන්න දැන් කාලයයි. මේ ලෝකයාට අවබෝධ කරගත් උතුම් ධර්මය දේශනා කරන්න කාලයයි කියලා ආරාධනා කරනවා. දැන් බලන්න අද වුණත් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බලෙන් ගිහිල්ලා බණ කියන්නේ නැහනේ. උන්වහන්සේලාට බණට ආරාධනයක් කරනවා. සාමාන්‍ය අපේ සම්ප්‍රදායත් එක්ක ගත්තොත් කෙනෙක් ආරාධනා කරනවා. දැන් ඉතින් මේ අලුත් ක්‍රමත් එක්ක සමහරලාට ෆෝන් එකෙන් ආරාධනා කරන ඒවා බණට එන්න හාමුදුරනේ කියලා මැසේජ් එකක් යවන්නේ ඒ වගේ ඒවා ඇති. එතකොට ඒවට සමහරලාවට කමක් නැහැ කියලා යන අයත් ඇති. නමුත් ශාසනිකව ගෞරවයක් තියෙන්න ඕන ධර්මයේ වෙනුවෙන්. ඒ නිසා පින්වතුනි ආරාධනයක් කෙරෙනවා. අපි දන්නවා සාමාන්‍ය ඔබ පන්සලක ගෙදරක පිරිතකට බණකට පින්කමකට ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරනකොට සාමාන්‍යයෙන් අපි දැහැත් දීලා දැන් බුදුහාමුදුරේ කාලේ දැහැත් වට්ටියක් කතාවක් නැහැ. අද අපි ඒක අපි අපට අපේ සංස්කෘතියත් එක්ක මේ සිංහල සංස්කෘතියත් එක්ක අපේ බැඳිච්ච දෙයක් හැටියට අපි සාමාන්‍යයෙන් ඒ බුලත් හදලා ලස්සනට දැහැත් වට්ටියක් හදලා ස්වාමීන් වහන්සේලාට ඒ උඩ සමහර වෙලාවට අවශ්‍ය ගිලම්පස වලට අවශ්‍ය දේවල් තියලා උන්වහන්සේලාට ආරාධනයක් කළා ආරාධනා කරන ස්වාමීනි ඔබ වහන්සේ අපේ ආරාධනෙ පිළිගන්න. ඔබ වහන්සේ අපේ බණට වඩින්න. අපි මෙහෙම ධර්ම දේශනාවක් කරනනේ ඔබ වහන්සේ වැඩම කළ අපිට ඒ ධර්මයේ දේශනා කරලා ඒ කටයුත්ත කරලා දෙන්න කියලා ආරාධනා කරා. ඒ වගේ සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. උන්වහන්සේ ආරාධනෙ පිළිගෙන ලෝකෙ දිහා බැලුවා කොතනින්ද මේ දේශනාව පටන් ගන්නෙම? කාටද මුලින්ම බණ කියන්නේ? ආලාර කාලාම තමයි මුලින්ම බුදුහාමුදුරන්ගේ බුදු මනසට අරමුණු උනේ. ඒ සැනින්ම උන්වහන්සේට වැටහුණා දින 7කට පෙර මිය ගිහිල්ලා අරූපී බ්‍රහ්මතලයක ඉපදෙන්න. බලන්න සමහර අයගේ කර්ම කියන්නේ බුදු කෙනෙක් පහළ වෙලා කාටද මම මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා බුදු ඇසින් බලනකොට මෙන්න දවස් 7කට පෙර මිය ගිහිල්ලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බැලුවා උද්දක රාමපුත්ත කෙලෙස් අඩුවෙක් හිත වඩාගෙන හිටපු භාවනා කරපු තවුසේ. මේ කෙනාට මම ධර්මයේ දේශනා කරනවා කියලා බලනකොට උන්වහන්සේට සැනින් වැටහුණා ඊයේ රාත්‍රියේ ඔහු මෙහි ගිහිල්ලා තියෙන. බලන්න සමහර අයගේ අවාසනාව කියන්නේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කරන්න බුදු ඇස යොමු කරලා බලනකොට කලින් දවසේ රෑ මැරිලා තියෙන. උද්දක රාමපුත්ත. එයත් අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊළඟට තමයි උන්වහන්සේට අරමුණුනේ පස්වක භික්ෂූන් වහන්සේලා. මං ඒ අයට මේ ධර්මයේ දේශනා කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඔන්න පස්වක භික්ෂූන්ට දහම් දෙසන්න උන්වහන්සේ අරමුණු කරගත්තා. ඒ අරමුණු කරගෙන ලෝකයාට උදාන ගාථාවක් පළ කරා. අපාරුතා ත්වේසං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුජ්ජස්සු සද්දං. ඔන්න බුදු කෙනෙක් ලෝකෙට ආයමත් පහළ වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට නිවන් මඟ විවර කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මයේම අසත්වා උතුම් නිවන් මඟම අවබෝධ කර ගනිත්වා කියලා උදානයක් පළ කරා. ඊළඟට උන්වහන්සේ 6 වෙනි සතිය මුචලින්ද විලාසල මහා ධාරානිපාත වර්ෂාවක් එතනදී ඇදහැලෙනකොට මේ විලට අධිග්‍රෝහිත නාගලෝකේ නාගයෝ. ඔය නාගයෝ ගැන ධර්මයේ ගොඩාක් විස්තර තියෙනවා. නාග වර්ග ගැන තියෙනවා. මේ නම කියපු ගමන් නාගයෙක් කියපුවාම හිතන්නේ අපි සාමාන්‍ය හිතන්නේ මේ සර්ප කියන කොටසට අයිති අර පොළොවේ ඇදිලා යන නයි කියලා අපි කියන්නේ මෙහෙම නයෙක් වෙන්නේ නැති කියලා හිතෙන්නේ. සමහරු හිතනවා අර දැන් ඔය හදපු චිත්‍රපටි දැකලා හරි එනම් මේ ඇනකොන්ඩා වගේ අමුතු జాතිය මෙහෙම විශාල නයෙක්ක්ද මේ කියලා හිතන අයත් ඇති. නාග ලෝකයේ
නාගලෝකෙ තියෙන්නේ මහා සාගරය ඇතුළේ තියෙන. ඒක පහාරාද සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා මහා සාගරයේ තුල තිමි, තිමංගල, තිමිරපිණ්ඩල, නාග, අසුර, ගාන්ධර්ව කියලා අමනුස්ස කොටස් ඉන්නවා. මේ නාගලෝකෙ කියන්නේ අපේ පියවි ඇහැට පේන දෙයක් නෙමෙයි අමනුස්සයෝ. හැබැයි ඒ අයට විවිධ ස්වරූප මවා ගන්න පුළුවන්. මිනිස් ස්වරූපයෙන් පෙනී ඉන්නත් පුළුවන්. හැබැයි මිනිසෙක් වගේ හැමදේම කරන්න බෑ. කෙනෙක් අතරට මනුස්ස වෙස් මවාගෙන ඇවිල්ලා පෙනී ඉන්න පුළුවන්. විශාල නාග ශරීර මවා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ අයගේ ස්වරූපේ තමයි ඒ අය නාග ශරීර විශාලව හිතන විදියට මවා ගන්න. සමහර නාගයන්ට පුළුවන් කෙනවා පෙන 7ක් ඇතුව මහ විශාල පෙන ඇතුව එකම නාගයා විශාල පෙන ගොඩක් ඇති නාග ශරීරයක් මවා ගන්න. එතකොට ඒ අමනුස්ස පිරිසක්. ඒ අය පිනට කැමති හැබැයි මාර්ගඵල ලබන්න පින නැහැ. ඇයි ඉතින් මනුස්ස ලෝකෙ නෙමෙයිනේ පහළනේ. දුගතියක්. මේ සමහර අය ජල පහරවල් හරහා ගමන් කරන ගංගා, ඇල දොළවල්, පොකුණු, විල් විමාන කරගත්ත නාගයෝ ගැන අහලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ තමයි මුචලින්ද කියන විලට අධිග්‍රෝහිත ඒ විල විමාන කරගෙන හිටපු නාගලෝකේ නාගයන්ට අයිති නාගේ. ඔබට මේ කතාව දේශනාව හරියට කියපුවාම තේරෙයි අංගුත්තර නිකායේ තියෙනවා මුචලින්ද කියලා සූත්‍රයක්. අන්නේ සූත්‍රය සඳහන් වෙනවා මේ සතියේ ඒ 6 වෙනි සතියේ මුචලින්ද විලාසල උන්වහන්සේ වැඩ ඉන්නකොට ඒ විලට අධිග්‍රෝහිත නාගලෝකේ නාගයා විශාල ශරීරයක් මවාගෙන උන්වහන්සේ වටා දරණ ගහගත්ත අර වැස්සෙන් දැන් වැස්සක් එනකොට එක වැහි බිඳුවකින්වත් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරට හානියක් නොවේවා. ශරීරේ වටා දරණ ගහගත්තා. දැන් බොහෝ දෙනෙක් මේක දකින්නේ අර චිත්‍රවල ඇඳලා තියෙන සති චිත්‍ර දිහා බලලානේ හිතෙන්ම වවාගන්න. එහෙම නෙමේ විශාල පරාසයකට ඉඩකඩ ඇති වෙන විදියට මේ දරණ ගහගත්තා කියන. උන්වහන්සේ ඉඳගෙනම හිටියා නෙමෙයි. ඒ නාගයාගේ දරණ අතර සක්මන් කරා කියලා තියෙනවා. උන්වහන්සේට නැකිලා සක්මන් කරන්න පුළුවන් තරම් ප්‍රමාණය ඇතුව විශාල ප්‍රමාණයකට විහිදිලා යන විදිහට දරණ ගහගෙන හිසට ඉහලින් විශාල මුතු කුඩයක් දරා ගන්නවා වගේ ඉහළ ගත්තා වගේ පෙන ගොබේ විහිදවා ගත්ත ආවරණයක් හැටියට. සතියක් පුරා උන්වහන්සේට අර එක දිගට ඇදහැලිච්ච මහා වර්ෂාවෙන් උන්වහන්සේව ආරක්ෂා කරා. එක වැහි බිඳුවකින්වත් උන්වහන්සේට හානියක් නොවේවා කියන අදිෂ්ඨාන පින් කරගත්ත හැටි. ඒ තමයි තමන්ට පුළුවන් තමන්ගේ දක්ෂතාවෙන් පින් කරගත්ත හැටි. නාගලෝකේ නාගයා තමන්ට පුළුවන් තමන්ගේ 이르දිමේ හැකියාවෙන් තමන්ට මවා ගන්න පුළුවන් ඒ ශරීරය තුල මවාගෙන උන්වහන්සේට ආරක්ෂාව සලසලා මහා පිනක් කරගත්තා. ඒ සතිය අවසන් වෙනකොට වැස්ස අවසන් වෙනවත් එක්කම මේ නාග ස්වරූපේ අතහැරලා මිනිස් වෙස් මවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අතුරුදහන් වෙනවා. එහෙමයි තියෙන්නේ සූත්‍රේ. අංගුත්තර නිකායේ මුචලින්ද සූත්‍රය දින බුදුහාඳුරන්ට වන්දනා කරලා අතුරුදහන් වුණා කියලා. එතකොට අපිට ওই දේශනාවම හරියට තේරුම් ගත්තා නම් තේරෙනවා එහෙනම් මේ අපි දකින සර්පේ හැටියට අපි දකින කෙනෙක් නෙමෙයි. නාග ලෝකේ නාගේ. ඒ තමයි 6 වෙනි සතියේ ගෙවිච්ච හැටි. 7 වෙනි සතියේ උන්වහන්සේ රාජායතන කිරිපලුරුක මුල වැඩ හිටියා. සතියක්. අන්නේ කිරිපලුරුක මුල සතියක් වැඩ ඉඳලා අවසන් වෙනකොට තමයි තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් එතනින් යනකොට අර විලඳ මී පිඩු සහිත දානයක් පූජා කරන්නේ. එතකොට ඔතනින් පස්සේ තමයි උන්වහන්සේ සතිය අවසන් වෙලා තමයි තවත් සතියක් ගත වුණා උන්වහන්සේට ඉසිපතන මිගදායට පස්වක භික්ෂුන් වහන්සේලා හොයාගෙන වඩින්. සතියක්. උන්වහන්සේ වැඩම කරලා පස්වක භික්ෂුන් වහන්සේලාට ඇසල පුන් පොහෝ දවස දැන් එතකොට සතියයි ඉසිපතන මිගදායට පයින් වැඩම කරේ උන්වහන්සේ සාමාන්‍යයෙන් අහසින් වැඩියා කියලා නෑ. සතියක් ගත වුණා උන්වහන්සේට ඒ දුර වැඩම කරන්න. එතකොට වෙසක් පොයි දවසේ බුද්ධත්වයට පත් වෙලා සති 7ක් ගිහිල්ලා පයින්ු සතියක් වැඩම කරලා සති 8යි. ඇසල පොය. ඇසල පුන් පොහෝ දවසේ තමයි පස්වක භික්ෂුන් වහන්සේලාට ධම්මචක්ක දේශනාවෙන් දහම් දෙසලා තුන් ලෝකේටම නිවන් දොර විවර කරපු දවස. එදා තමයි ලෝකයට ධර්ම රත්නේ පහළ වුණේ. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා
බුදුහාඳුරු ශ්‍රී හස්තේ දිකු කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන සසුන් බඹසර හැසිරෙන්න කියලා. ඒ වෙලාවෙම එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝයා පහළ වීම. තුනුරුවන් සම්පූර්ණ වුණේ ඇසලපුන් පොහෝ දවසේ. ඊළඟට ඔය අතර යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනා යසකුල පුත්‍රයාත් එක්ක ඇවිල්ලා පැවිදි වෙලා බණ අහලා රහත් වෙලා ඒ අය ශාසනයට එකතු වුණා. දැන් අර පස්වක භික්ෂුන් වහන්සේලා යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනයි ඔක්කොම පැවිදි ශ්‍රාවකයෝ 69. මේ 60 දෙනාම උතුම් ධර්මය අවබෝධ කරගෙන පළවෙනි වස් කාලේ ඇසල පොය දවසේ ඉඳන් වස් මාස 3ක්ම ඒ වැස්ස කාලේ තමයි වස් කාලේ දිගට එන වැස්ස කාලේ ඉසිපතන මිගදායේ වැඩ හිටියා. ඒ වැස්ස කාලේ අවසන් වෙලා වස් කාලේ අවසන් වෙලා 69ක් භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා චරත භික්කවේ චාරිකා මහණෙනි දැන් චාරිකාය වඩින්. බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිත පිනිස බොහෝ දෙනාට සැප පිනිස. අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස ගම් නියම් ගම් පුරා වැඩම කරන්න. ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල්ල මැද අග පිරිසිදු සාත්තං අර්ථ සහිත සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකි පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති. පිරිසිදු නිවන් මගම ප්‍රකාශ කරමින් දේශනා කරමින් වඩින්න කියලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරලා බුදුරජාණන් වහන්සේ තනියම වැඩම කරා උරුවෙල් දනව්වට. ඔන්න ඔය උරුවෙල් දනව්වට වැඩම කරලා ඒ යන ගමනෙත් අර තිංස වගේ කුමාරවරු මුණ ගැහුණ ඒ අයටත් දහම් දෙසුවා. උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එතකොට උරුවෙල් කාශ්‍යප ඇතුළු එතන 500ක් පිරිසක් හිටියා. තව ගඟේ ටිකක් ඈතට යන නදී කාශ්‍යප ඇතුළු 300ක්. තවත් එහාට යනකොට ගඟේ කෙළවරේ ගයා කාශ්‍යප ඇතුළු 200ක්. මෙන්න මේ පිරිස බුදුහාඳුරු බුදුවැසින් දැක්කා මේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු මේ 3 දෙනාටත් ඒ අයත් එක්ක ඉන්න අනුගාමිකයන් මේ 1000ක් දෙනා මේ සියලු දෙනාට රහත් වෙන්න පෙර සසර පිනක් තියෙනවා. කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු කරපු මහ විශාල පුණ්‍ය ශක්තියක් තියෙනවා. හැබැයි ඒ වෙනකොට උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඔක්කොම රහත් වෙලා නැහැ. හැබැයි Taman රහත් කියලා වැරදි දෘෂ්ටියක් දරාගෙන ඉන්නවා. ඒක බොහොම භයානක දෙයක්. රහත් නොවි රහත් කියලා දෘෂ්ටි දරාගෙන ඉන්නවා. ඒ දෘෂ්ටිය ඉවත් කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට වැඩම කරලා උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ හිටියා. මේ අය දමනය කරලා නිවන් අවබෝධයට මඟ පාදගත්. බුදුරජාණන් වහන්සේ ඔබට පුදුම හිතෙයි. විනය පිටකේ සඳහන් වෙනවා 1200 වාරයකට වඩා 이르දි ප්‍රාතිහාර පෑවා කියලා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දමනය කරා. පිළිගන්නේ. ඇයි රහත් නොවි රහත් කියලා වැරදි දෘෂ්ටියකට ආවට පස්සේ පිළිගන්නේ නැහැ. කොච්චර බුදුරජාණන් වහන්සේගේ පෙළහර ප්‍රාතිහාර දැක්කත් හිතනවා මේ උත්තමයා නම් මහා පුදුම බල සම්පන්න 이르දිමතෙක්. ඒ වුණාට ඉතින් මමනේ රහතා කියලා අන්න එහෙම හිතා ගන්නවා. තමන් හරි කියලාම හිතනවා. සමහර වෙලාවට තමන් වැරදි කියලා තේරුණාට ලැජ්ජාවනේ දැන්. තමන්ට 500ක ගෝල පිරිසක් ඉන්නවා උරුවෙල් කාශ්‍යපට නදී කාශ්‍යපට 300ක ගෝලියෝ පිරිසක් ඉන්නවා. ගයා කාශ්‍යපටත් ඉන්නවා 200ක් විතර. දායකයන්ටත් දැන් හැමතැනම තමන් රහත් කියලා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඒ විදිහට කියලා තියෙනවා. දැන් මේ දෘෂ්ටියයි අර මතයයි අතහැර ගන්න බැරුව ඒකෙම එල්ලිලා හිත හිතා ඉන්නෝ නෑ මමයි රහත්. ඔය මොන පෙළහර පෑවත් මමයි රහත් කියලා හිත හිත ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රාතිහාර පෑව මේ ගැන විනය පිටකේ තියෙනවා. ඔන්න ඔය අතරේ තමයි දවසක් බුදුරජාණන් වහන්සේ පෙළහර පාල ඔය උරුවෙල් කාශ්‍යපගේ ආරාමේ වැඩ ඉන්නකොට දුරුතු පොය දවස. දැන් අද වගේ දවස. එතකොට බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගෙවෙන දවස. එදා දඹදිව
සාමාන්‍ය ස්වභාවය තමයි උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට අංග මගද කියන ගම්වාසීන් තෑගි බෝග අරගෙන පුද පූජාරගෙන උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස බලන්න එන දවස. ඉතින් එදා කලින් දවස උරුවෙල් කාශ්‍යප කල්පනා කරා මේ දැන් බුදුහාමුදුරුවෝ ගැන මේ උන්වහන්සේ බුදු කෙනෙක් කියලා ගෞරවයක් නැහැ, ශ්‍රමණෙක් කියලා විතරයි මේ අය දැන් ගෞරව කරන්නේ. උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස හිතාගෙන ඉන්නේ ඒ අය රහතන් වහන්සේලා කියලා. කල්පනා කරා මේ ආගන්තුකෝ ඇවිල්ලා අපේ ආරාමයට වෙලා ඉන්න මේ ශ්‍රමණයා මේ 이르දි ප්‍රාතිහාර පෙන්න ඉන්නෝ අපිට එක එක හැකියාවල් හෙට අපේ දායකයෝ අංග මගද වාසීන් තෑගි බෝග අරගෙන අපිව බලන්න එන දවස. අපේ දායක පිරිස පෙරහැරින් ඇවිල්ලා මෙතන ඉන්නකොට මේ ශ්‍රමණයන් වහන්සේ ප්‍රාතිහාරයක් හරි ඔය පෙන්නන මොනවා හරි පෙන්නුවොත් එහෙම පිරිස පුදුමයට පත් වෙලා මේ ශ්‍රමණයන් වහන්සේට අහුවෙයි. අපිට එතකොට පුද පූජා නැති වෙයි. අපේ දායකයෝ ඒ පැත්තට එකතු වෙයි කියලා අන්න හිතුරා. හිතලා රාත්‍රියේ කල්පනා කරා හෙට අපේ දායකයෝ ඉන්න කලින් කොහොම හරි මේ ශ්‍රමණයා මෙතනින් එලෝ ගන්න ඕන කියලා. දැන් උරුවෙල් කාශ්‍යප රාත්‍රියේ හිතුවා. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. උන්වහන්සේ උදේ පාන්දර පාත්‍ර සිවුරු අරගෙන කාටවත් නොකිය අහසට පැන නැගලා අහසින්ම වැඩම කරා හිමාල මහ වනාන්තරයේ අනෝතත්ත විලාසලට අහසින් වැඩම කරා. හිමාල කඳු යායේ පිහිටි භූමියක් අනෝතත්ත විලාසල. එතනට වැඩම කළ උන්වහන්සේ සමාපත්තියෙන් වැඩම හිටියා. උතුරු කුරු දිවයින කියලා සඳහන් වෙනවා මේ භූමියට කියන නම. දෙවියන් විසින් දිව්‍යමය වශයෙන් උන්වහන්සේට පුද පූජා කරමින් උදෑසන පැන් පිළිගන්වමින් උන්වහන්සේට ආහාර දිව්‍යමය ආහාරයන් පූජා කරා. ඒ දානේ වළඳලා අනෝතත්ත විලාසල සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලද්දී උදෑසන බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් ඒ දවස බුදු වෙලා හරියටම මාස 9යි. දුරුතු පෝය දවසක් එදා. උන්වහන්සේ දකිනවා අනාගතයේ මගේ සම්බුද්ධ ශාසනය පිහිටලා බොහෝ කාලයක් ලෝකෙ ආරක්ෂා වෙන ලංකා භූමියේ යක්ෂයන් එකතු වෙලා මහියංගනයට එදා මහා යක්ෂ සමාගමක් සිද්ධ වෙන දවසක්. යක්කුන්ගේ විශාල රැස්වීම. මුළු ලංකා භූමිය පුරාම ඉන්න දරුණු යක්ෂයෝ යක්ෂණියෝ මේ අමනුස්ස පිරිස් එකතු වෙනවා මේ යක්ෂ සමාගමට. මහියංගන භූමියේ තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. අනාගතයේ සම්බුද්ධ ශාසනය පිහිටන මේ භූමිය. ඒ වෙනකොට රටේ ජීවත් වෙච්ච බොහෝ මිනිස්සුયો අර යක්ෂයන්ගේ ග්‍රහණයකට නතු වෙලා හිටියේ. මෙන්න මේ යක්ෂයන් පළවා හැරලා මේ රටේ ඉන්න මිනිස්සුන් අමනුෂ්‍යයන්ගෙන් යක්ෂයන්ගෙන් බේරලා අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන භූමිය ආරක්ෂා කළ යුතුයි කියලා උන්වහන්සේ ඒ මොහොතේ උන්වහන්සේ අධිෂ්ඨාන කරගෙන අහසින්ම වැඩම කරා. උන්වහන්සේට වෙන කවුරුත් එක්ක නෙමෙයි තනියම අහසින්ම අනෝතත්ත විලාසලින් අහසට පැන නැගලා අහසින්ම මහියංගන භූමියට අහසින් වැඩියා. අද වගේ එදා දුරුතු පොන් පොහෝ දවසක එදා දහවල් විශාල පිරිසක් යක්ෂයෝ එකතු වෙලා මහියංගන භූමියේ මේ යක්ෂ සමාගම උන්ගේ රැස්වීමක්. බුදුරජාණන් වහන්සේ අහසේ නිසීදනේ එලාගෙන අර බිම වාඩි වෙන්න එළන අපි කියන්නේ පත්කඩේ කියලා. මේ නිසීදනේ අහස එලාගෙන උන්වහන්සේ අහසේ පළඟක් බැඳගෙන වැඩ ඉඳලා මහා ඝන අන්ධකාරයක් මැව්වා. මේ මහා දවල් හිටි ගමන් කරවල වෙලා අන්ධකාරයක් ඇති වුණා. ළඟ ඉන්න කෙනාට ඊළඟ කෙනා හොයාගන්න බැරි විදිහට. දැන් ඔබ හිතන්න ගෙදරක හොඳට ලයිට් දාගෙන ඉඳලා එක පාට ලයිට් කපනවා. කියන්න නැතුනේ සමහර ලයිට් කපන්නේ. එක පාට ඇවිදගෙන යනකොට මෙන්න ලයිට් ගියා. දැන් එහෙම හිටගෙන ඉන්නවා. ළඟ ඉන්න කෙනා පේන්නේ නැහැ, පුටුව පේන්නේ නැහැ, බිත්තිය පේන්නේ නැහැ. එතකොට ඒ වගේ එක පාරට අපි හිතමු මහ රෑ සම්පූර්ණයෙන්ම ලයිට් නැති වුණාට පස්සේ කෙනෙක් හිටගෙනම මොකද්ද උනේ කියලා ළඟ තියෙන්නේ මොකද්ද කියලා පේන්නේ නැතුව අන්න ඒ වගේ මහ දවාලේ බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් මුළු ඒ භූමිය මහියංගන මුළු පුරවරයේ පලාතම අන්ධකාරයක් ඇති කරා. අර යක්ෂයොත් ඇතිගත්ත මොකද්ද මේ උනේ කියලා. ඒ අතර බුදුරජාණන් වහන්සේ පමණක් අහසේ බුද්ධ රශ්මි විහිදෝමින් තමන් වහන්සේ පේන්න අහසේ සැලැස්සුවා. දැන් හිතන්න මහා ඝන අන්ධකාරය.
ටික වෙලාවකින් අහසේ පේනවා රශ්මි ධාරා විහිදෙමින් වැඩ ඉන්න බුදු කෙනෙක් අහසෙම ඇවිල්ලා පේනවා. හැබැයි මේ යක්ෂයෝ කවදාවත් බුදු කෙනෙක්ව දැකලත් නැහැ, මෙහෙම පුද්ගලයෙක් දැකලත් නැහැ. ඔවුන් දැකලා තියෙන්නේ බල සම්පන්නයි කියලා හිතලා තියෙන එක එක යක්කුන්ගේ තියෙන යක්ෂයන්ගේ බල සම්පන්නකම්. ඒ වෙලේ මේ යක්කු අතර සමහර යක්කු හිතුවා අපිටත් වඩා බල සම්පන්න යක්ෂයෙක්ද මේ ඉන්නේ කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳන් මහා කරුණාවෙන් මේ යක්ෂයන් අමතනවා. අමතලා කියනවා යක්ෂයිනි මේ ලංකා භූමිය තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටන භූමිය මේ ලංකා භූමිය. ඒ නිසා මේ භූමියෙන් ඉවත් වෙන්න. නුඹලාට රිසිසේ සැපසේ බොහොම සතුටින් ඉන්න පුළුවන් මේ වගේම භූමියක් මං 이르දියෙන් මවලා නුඹලට ඒකට නුඹලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ ගිරි දිවයින නමින් දූපතක් 이르දියෙන් මවලා ලංකා භූමියට 이르දි බලෙන් ලං කරා කියලා. අර යක්ෂයන්ට පේනවා අනිත් අයට පේන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා ඉස්සෙල්ලා උන්වහන්සේ බිම වැඩ ඉන්න ස්ථානයක් ඉල්ලලා අර යක්ෂයෝ ඈතට ගිහිල්ලා ඉඩ දුන්නා. උන්වහන්සේ නිසීදනේ එලාගෙන වැඩ හිටියා. උන්වහන්සේ අර නිසීදනෙන් පවා තේජෝ කසිනේට සමවැදිලා අහසේ ගිනිදැල් විහිදවමින් වැඩ හිටියා කියන. අවසානයේ උන්වහන්සේ බිම වැඩ ඉඳලා තේජෝ කසිනේට සමවැදිලා ශරීරයෙන් ගිනිදැල් විහිදවන්න පටන් ගත්තා. අර යක්ෂයන් තැති ගත්තා. ඒ අය යම් බියකට පත් වෙලා පස්සෙන් පස්සට ගිහිල්ලා ඒ අය කල්පනා කරා අපිට මීට වඩා හොඳයි මේ බුදුහාඳුරෝ මවපු මේ ගිරිදිවයින අපි ඒකට යන් කියලා මේ භූමියෙන් සියලු දෙනාම ගිරිදිවයිනට පලා ගියා. බුදු කෙනෙක් කියන්නේ අමනුෂ්‍යයෙකුටවත් හිංසාවක් පීඩාවක් කරන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලංකා භූමියෙන් එදා යක්ෂයන්ව මයංගන භූමියේදී ඉවත් කරන්නේ තවත් මීට වඩා ඒ අයට යක්ෂයන්ට සැපසේ ඉන්න පුළුවන් ආහාර පාන ඔවුන්ට විනෝද උයන් මේ සැප සම්පත් තියෙන භූමියක් 이르දියෙන් මවලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යක්ෂයන් ඒකට පළවා ගියාට පස්සේ උන්වහන්සේගේ 이르දි බලයෙන් ගිරිදිවයින මේ ලංකා භූමියෙන් ඈතට උන්වහන්සේ අදිෂ්ඨානේ මහා සාගරය ඈත් කරා කියනවා. එදා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය පාල අවසන් වෙනකොට මේ එදා සබරගම මේ ප්‍රදේශ පාලනය කරපු යම් යම් ප්‍රාදේශීය පාලක රජවරු හිටියා. හැබැයි ඔවුන්ට ලොකු බල පරාක්‍රමයක් තිබ්බේ නෑ. මොකද දරුණු යක්ෂයෝ තමයි බලය විහිදවාගෙන හිටියේ. දැන් යක්ෂයෝ මේ භූමියෙන් ඉවත් වුණා. එදා අර පිරිස ඇවිල්ලා ඒ ප්‍රාදේශීය එදා පාලනය කරපු ওই ප්‍රදේශවල හිටපු ප්‍රාදේශීය රජවරු එක්ක ඇවිල්ලා එදා එතන හිටියා දේව ගෝත්‍රයට අයිති එයාගේ නම තමයි පෙරුමක සුමන නොහොත් සමන් කියන දේව ගෝත්‍රයට අපි කියන සුමන සමන් දෙවියන් කියලා. එතකොට ඒ කාලේ සමහර අඳුන්නලා තියෙන දේව ගෝත්‍රය අර දෙවිවරු හැටියට හැදින්නවා. ඊළඟට රාක්ෂ යක්ෂ මේ වගේ නාගයන් අදහාගෙන ගංගා ආශ්‍රිතව හිටපු අය හිටියා. ඒ අය නාග කියලා හැදින්නවා. මිනිස්සුත් ඉඳලා තිනවා. ඒ අයට දැන් ওই චූලෝදර මහෝදර කියන්නේ නායකත් නාග ලෝකේ නායකත් නෙමෙයි. ඒ අය මිනිස්සයෝ. හැබැයි ඒ අය නාගයන් අදහාගෙන හිටපු නාග ගෝත්‍රික පිරිස. බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ අද ওই මයංගන මහා සෑයේ පිහිටලා තියෙන භූමියේ වැඩ ඉඳලා අර මිනිස්සුන්ට දහම් දෙසුවා. ඒ පිරිස අතර බණහපු සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වුණා බණහලා. වන්දනා කළ බුදුරජාණන් වහන්සේගේ පූජනීය දෙයක් ඉල්ලුවා. උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දුන්නා. අන්නේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා යක්ෂයන් පළවා හැරපු තැන උන්වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසපු භූමියේ මේ සුමන සමන් දෙවියන් විසින් චෛත්‍යයක් හැදුවා. ඒ තමයි මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ පළවෙනිම චෛත්‍ය ලංකා භූමියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 9ක් ගිය තැන තමයි දුරුතු පුන් පොහෝ දවසේ ඔය මහා ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ. ඔය විදිහට මයංගන පුණ්‍ය භූමියේ මයංගන මහා සෑ ඉදිවෙන කේශ ධාතුන් වහන්සේලා සුමන සමන් දෙවියන්ගේ අතට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් හිස පිරිමැදලා අපි නීලක් බඹර නිල් පාට බුද්ධ රශ්මි ධාරා විහිදෙන කේශ ධාතුන් වහන්සේලා ලබලා දෙන්න. මේ මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ ඊට කාලයකට පස්සේ ආයමත්
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහි ආදාහනෙන් පස්සේ සරභූ මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ බෙල්ලේ පිහිටි අස්තිධාතුන් වහන්සේලා 7 නම ග්‍රීව අස්තිධාතුන් වහන්සේලා 이르දියෙන් රැගෙන අහසින් වැඩම කරලා මයංගන චෛත්‍ය ගර්භයේම තැන්පත් කරලා ඒ චෛත්‍ය තවත් විශාල කළ දෙවනි වතාවට බඳිනවා. ඊට පස්සේ අපේ දුටුගැමුණු රජුරුවොත් යුද්ධයට යන අතරේ මයංගන මහා සෑය ගරා වැටලා තියෙනවා දැකලා මයංගන මහා සෑය බැඳලා ඉවර වෙලා චෛත්‍ය ලස්සනට හදලා ආයිමත් විශාල කරලා පින්කම් කරලා තමයි යුද්ධයට යන්නේ. අතීත රජවරු කීප දෙනෙක් මයංගන මහා සෑය පිළිසතර කරා. එතකොට අද මේ ලංකා භූමියේ පිහිටියේ මයංගන මහා සෑය අද වගේ පුන් පොහෝ දවසක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසයේ දුරුතු පුන් පොහෝ දවසේ ලංකාවට වැඩම කරපු මුල්ම ගමනේ යක්ෂයන් පළවා හැරපු ගමනේ සුමන සමන් දෙවියන්ට ලබා දීපු කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළා තමයි මේ මයංගන මහා සෑය හැදුවේ. ඒ නිසා ඔය කාරණා සිහිපත් කරගෙන බණ අහන්න නැති පින්කම් කරන්න නැති ගෙවල් වල ඉඳන් හරි ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැති. ඉතින් මෙන්න මේ කාරණා සිහිපත් කරගෙන මේ පුන් පොහෝ දවසේ වැදගත්කම ඒ වගේම සත්සතිය ගත කරපු ආකාරي බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම මේ වගේ කාරණා එකතු කරලා අද ඔබට මේ ධර්මානුශාසනාව දුරුතු පුන් පොහෝ දවසේ සිදු කරන්නට යෙදුනේ. ඒ අතර ඔබ විශේෂයෙන් පින්කම් කීපයක් ගැන අපි දැනුවත් කරනවා. පින්වතුනි ඔබ දන්නවා අපි හොරණ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබපු බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අඩි 130ක් උස බොහොම පූජනීය බක්කුල මහා සෑය නමින් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරනවා. මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු පසුගිය වසර 2 මේ වසංගත කාලේ රටේ ඇතිවෙච්ච ඇදිරි නීති තත්ත්වයන් ලොක්ඩවුන් තත්ත්වයන් ඊළඟට සදහැවතුන්ට පවා අපිම මොකද අපිට අවශ්‍ය මිනිස්සුන් ආරක්ෂා කරගන්නේ අපේ සදහැවතුන් රැකගන්නේ. ඒ නිසා අපිම දැනුම් දුන්නා මේ පින්කම් වලට එන්න එපා. ගෙවල් වලට වෙලා ඉන්න දානෙවත් අපිට අවශ්‍ය නැහැ. අපි ඒවා කොහොම හරි කරගන්නම් ඔබ ආරක්ෂා වෙන්න කියලා අපි සීල ස්වාරණ අපි ඔබ දැනුවත් කරා. ඉතින් දැන් තාම සම්පූර්ණයෙන් අවසන් වෙලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් යම් අඩුවක් තියෙනවා. මේ වෙනකොට රටේ බොහෝ පිරිසක් එන්නත් කරණයට ලක් වෙලා යම් ප්‍රතිශක්තිකරන දේශීය ඖෂධ හෝ ලබාගෙන තමන් යම් ප්‍රතිශක්තියක් තුල ඉන්නවා. අපිට පේනවා දේශීය 100 ගණන් මියගිය අවස්ථා ඊළඟට දහස් ගණන් රෝගීන් වාර්තා වෙච්ච මහස තිබුණා. මේ වෙනකොට බොහෝම අඩු පිරිසක් සමහර දවස්වලට 10ටත් අඩු පිරිසක් මිය පරලව යනවා. ඉතින් අපි මේ තත්ත්වයේ ඉදිරියට තව මාස කිහිපයක් යනකොට ඉක්මනින්ම අඩු වෙලා මේ වසංගතේ ලෝකෙන් දුර වෙලා යයි කියලා අපි අපේක්ෂා කරන අපි කවුරු ප්‍රාර්ථනා කරමු මේ කොවිඩ් වසංගතේ අපි අවුරුදු 2කට ආසන්න කාලයක් දැන් මේ වෙනකොට ඉතින් මේ වසංගතය ලෝකෙම ඉක්මනින්ම දුර වේවා. ඒ වගේම මේ වසංගතේ යම් අඩුවීමත් සමගම ලංකාවේ අපි දන්නවා දැන් ආයෙමත් සාමාන්‍ය විදිහට පින්කම් කටයුතු වන්දනා කටයුතු සදහැවතුන් ආරම්භ කරා. ඉතින් බක්කුල මහා සෑය අවුරුදු 2කට පස්සේ අපි ආයෙමත් මළුව සුදු වැලි අතුරලා සුද්ධ පවිත්‍ර කරලා ඊළඟට තීන් තාලේප කිරීම කටයුතු සිදු කරලා චෛත්‍ය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරලා නැවත වතාවක් තීන් තාලේප කිරීම කටයුතු සිදු කරලා මේ වෙනකොට චෛත්‍ය වලාකුළු බැමි ආදී කටයුතු තීන් තාලේප කරමින් නිර්මාණ කටයුතු ඉක්මනින් සිදු කරගෙන යනවා. ඉතින් මේ කටයුතු මේ දවස් කීපෙ ඉදිරි දවස්වල සිද්ධ වෙනවා. ඔබට පුළුවන් මේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ සෙනසුරාදා ඉරිදා දවස්වල ශ්‍රම දාන කටයුතු දිගටම පැවැත්වෙනවා. ඔබට පුළුවන් පැමිණිලා ශ්‍රම දාන කටයුතු වෙනුවෙන් බක්කුල මහා සෑ භූමියේ මේ දිනවල ඉදිරියේ පැමිණිලා සම්බන්ධ වෙන්න. ඒ වගේම පෙබරවාරි මාසයේ මුල් සතිය වෙනකොට අපි මේ කටයුතු ඔක්කොම අවසන් කරලා පෙබරවාරි 5 වෙනිදා සෙනසුරාදා දවසේ බක්කුල මහා සෑ භූමියේ සෑ වන්දනා පින්කමක් සෙනසුරාදා ඉරිදා දින දෙකේම සිදු කරනවා. සෙනසුරාදා දවසේ රාත්‍රී ධර්ම දේශනා ඒ වගේම සෑ වන්දනා පින්කම් හවස් වරුව පුරාම සිද්ධ වෙනවා. හවස 4 සිට රාත්‍රී කාලේ දක්වාම ඒ වගේම ඉරිදා දවසෙත් පැය කීපයක බුදු ගුණ දේශනාවක් ඒ වගේම බුද්ධ වන්දනා සෑ වන්දනා පින්කම් සෙනසුරාදා ඉරිදා දින දෙකම පෙබරවාරි මාසේ මුල් සතිය තුල
බක්කුල මහා සෑය පින්කම් මාලාවක් සිද්ධ වෙන. ඒ කාරණය අපි ඔබ දැනුවත් කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් ඔබ හැම දිනාටම ඒ වගේම අපි ඔබ දන්නවා නාරම්මල ගිරිගුහාරාම රජමහා විහාරස්ථානයේ තුල මම චෛත්‍ය රාජානන් වහන්සේ නමක් උතුම් රජමහා විහාරයක් චෛත්‍යයක් නැතුව තිබිච්ච. ඉතින් අපි බක්කුල මහා සෑය හදනවා වගේම මේ අමාරුම කාලේ අපිටත් අමාරුයි. හැබැයි අපි කොහොම හරි පින් කරගන්න ඕනේ. ඒ නිසා ඒ විහාරස්ථානයේට පුංචි චෛත්‍යයක් හදලා පොඩි උනත් කන්දක් මුදුනේ බොහොම රමණීය තැනක ඉදිවන චෛත්‍යයක්. ඒ වෙනුවෙන් මේ වෙනකොට චෛත්‍යයේ බොහෝ කටයුතු සිදු කරලා චෛත්‍යයේ මුල් ගල තියලා කටයුතු ආරම්භ කිරීම කටයුතු මේ ජනවාරි මාසේ 27 වෙනිදා උදෑසන සිදු කරනවා මේ පින්කම. ජනවාරි මාසේ 27 උදෑසන 8ට ගිරිගුහාරාම නාරම්මල රජමහා විහාරස්ථානයේ තුල මුල්ගල තියලා මේ චෛත්‍යයේ කටයුතු ආරම්භ වෙනවා. ඉතින් මේ කටයුතු සඳහාත් අපි ඔබට ආරාධනා කරනවා වෙසක් වෙනකොට මේ චෛත්‍ය හදලා අවසන් කළ ශාසනයට පූජා කරනවා. බක්කුල මහා සෑයේ කටයුතුත් අපි ගර්භයේ කටයුතු වෙසක් පොයේ වෙනකොට මේ වසරේ අභ්‍යන්තරයේ කටයුතු බොහොමයක් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්කම් ගැනත් ඔබව දැනුවත් කරමින් ඔබ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදි අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් ලක්හඬ ගුවන් විදුලියේ ගායන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහැවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මි පොහෝදා විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හෝරණ සීල සුවාරණ භික්ෂු කිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අරමුණු පෙරදරි කොටගෙන අතුරුගිරිය බොරළුගොඩ ජයන්ති පාරේ අංක 343 දරණ නිවසේ පදිංචි වසන්ත රත්නකුමාර බොරළුගොඩ මහතා සහ නිරෝපා මුණසිංහ ආරච්චි මහත්මිය විසින් ඔවුන්ගේ අරමුණු වී තිබුණේ පරලෝක ප්‍රාප්ත බොරළුගොඩගේ ජයසේන ආදරණීය පියාණන්ටත් GDB පෙරේරා ආදරණීය මෑණියන්ටත් MA ජයරත්න ආදරණීය පියාණන්ටත් අනුරාධපුරයේ සීලකුටියේ වැඩවිසූ අපවත් වී වදාළ පූජ්‍ය ඉංගිරියේ විජිත ස්වාමීන් වහන්සේටත් පරලෝ සැපත් සියලුම ඥාති වර්ගයාටත් පින්පෙත් අනුමෝදන් කිරීම සහ ඔවුන් සියලු දෙනාට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඒත් එක්කම ගිමෙත් වසංජ බොරළුගොඩ සිඟිති පුතුට හා ගෙහාරා දෙව්දිනී බොරළුගොඩ සිඟිති දියණියට තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ජයන්ත බොරළුගොඩ මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඒත් එක්කම ජනවාරි මාස 28 වන දින
උදෑසන කාලේ වසන්ත බොරළුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඥාතීන් හා හිතවතුන් සම්බන්ධ කර ගනිමින් අනුරාධපුරයේ අති උතුම් රුවන්වැලි මහා සෑරදුන් වන්දනා කරන බැතිමතුන්ගේ පහසුව සඳහා රුවන්වැලි සෑ වටා ලනු පාපිසි එළමින් කරන්නා වූ පින්කම සාර්ථකව සිදු කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07.06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.